ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අද වීඩියෝ එකකින් අපි බලන්න යන්නේ කාබනික සංයෝග කොහොමද IUPAC විදිහට නාමකරණය කරගන්නේ කියලා. මොකද කලින් වීඩියෝ එකේ කතා කරා කාබනික රසායනයේ මූලික දේවල් ගැන කතා කරා. ඊට පස්සේ කාබනික සංයෝග ටික මොනවද කියලා කතා කරා. ඊට පස්සේ මම එදා වරුන්දුනා වලට අද වීඩියෝ එකකින් කාබනික සංයෝග කොහොමද IUPAC විදිහට හරියට නාමකරණය කරන්න කියලා දෙන්නම් කියලා. හරි. මෙතනින් එහාට මම මේ නාමකරණය වලට උගන්වනකොට ඔයාලට ලේසි වෙන්නත් එක්කම මම නාමකරණයේ ප්‍රධාන කොටස් 4කට ගන්න උගන්වන්නම්. හරි. ඒක ගන්න කලින් මම ඔයාලට කාබනික සංයෝගයක් ඇඳලා පෙන්නලා මම මේ කරන්න යන්නේ මොන කොටස් ටිකද නාමකරණය කරන්න යන්නේ කියලා පෙන්නලා ඉන්නම්. හරි. එතකොට මම අදිනවා කාබොක්සිලික් අම්ලය. CH2 මම මෙතන ගන්නවා CH3 ඊට පස්සේ මම මෙතන ගන්නවා CH2 CH3 so මෙහාට ගන්නවා CH2 CH3 හරි මේ බලන්නකෝ මෙහෙම බැලුවට පස්සේ අමාතා මෙතනට වන්න දාන්න OH කාණ්ඩයක හරි අපි අර කතා කරපු ප්‍රමුඛතා ශ්‍රේණියේ තිබිච්ච ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් දැන් මේකේ තියෙනවා එකක් තමයි මේ තියෙන කාබොක්සිලික් අම්ලය අනිත් එක තමයි මේ තියෙන මධ්‍යසාර කාණ්ඩය. එතන මම ඔයාලට ඉදා කියලා දුන්නා ප්‍රමුඛතා ශ්‍රේණියේ ඉහළින් ඉන්න එක්කෙනා තමයි අපි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කියලා ගන්නෙ. එතන මේකේ ඉහළින් ඉන්න කාබොක්සිලික් අම්ලයනේ. එතකොට අපි කාබනික සංයෝගයක් ගත්තට පස්සේ අපිට පේන්න තියෙන එක්කෙනෙක් තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා කෙනෙක් ඉන්නවා. හරි. ඊට පස්සේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයෙන් අමතරව තවත් ක්‍රියාකාරී කාණ්ඩ අපිට පේන්න ඉන්නවා. අපි ඒවට කියනවා ආදේශ කාණ්ඩ කියලා. ඊට පස්සේ මේ බලන්න මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ සම්බන්ධ වෙලා තියෙන ඔයාලට පැහැදිලිවම තියෙන හොඳ චේන් එකක් තියෙනවා කාබන් වලින් හැදිච්ච. අන්න ඒ චේන් එකට අපි කියනවා ප්‍රධාන කාබන් දාමය කියලා. හරිද? ඊට පස්සේ මේ ප්‍රධාන කාබන් චේන් එකට බැඳිලා තියෙන තව පොඩි පොඩි කාබන් දාම තියෙනවානේ. ඒ වලට අපි කියනවා ශාඛා දාම කියලා. හරිද? එතකොට අපි කාබනික සංයෝගයක් නම් කරනකොට IUPAC දෙන නාමකරණය කරනකොට මේ තියෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මොකක්ද කියන එක පෙන්නන්න ඕනේ. ඊට පස්සේ ඊට අමතරව බෙදලා තියෙන ආදේශ කාණ්ඩ ටික මොනවද කියලා පෙන්නන්න ඕනේ. ඊට පස්සේ ප්‍රධාන කාබන් දාමයට ඇරෙන්න බෙදලා තියෙන මේ කාබන් දාම වලට අපි කියනවා ශාඛා දාම කියලා. මේ ශාඛා දාම ටික මොනවද කියලා අපි ලියලා පෙන්නන්න ඕනේ. ඊට පස්සේ මේ ප්‍රධාන කාබන් දාමයේ මොකද්ද? ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු කීයක් ඉන්නවද? ඒක බන්ධන විතරක් තියෙන නැත්නම් ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තියෙනවද? අන්න ඒ දේවල් ටිකත් අපි පෙන්නන්න ඕනේ. ඔන්න ඕක පදනම් කරගෙන මම මේ කාබනික සංයෝග නාමකරණය කරන්නේ මම ප්‍රධාන කැලි 4කට කඩා ගන්නවා. මේ කාබනික සංයෝග නාමකරණය කරනකොට අපි මුලින්ම කාබනික සංයෝගයක තියෙන ප්‍රධාන කාබන් දාමය හඳුනා ගන්න ඕනේ. හරි. ඒතර මම මුලින්ම කතා කරනවා ප්‍රධාන කාබන් දාමය හඳුනාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේ කාබනික රසායනයේ නාමකරණය තව විශේෂ දෙයක් තියෙනවා. මේ තියෙන කාබන් දාමය අංකණය කරනවා කියලා. ඊට පස්සේ මම දෙවෙනියට කතා කරනවා මේ තියෙන ප්‍රධාන කාබන් දාමය කොහොමද අංකණය කරගන්නේ කියලා. ඊට පස්සේ මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ඇරෙන්න මේකට තව ශාඛා දාමයි ආදේශ කාණ්ඩය බෙදලා තියෙනවා. ඊගාට මම බලනවා මේ තියෙන ශාඛා දාමයි ආදේශ කාණ්ඩ ටිකයි කොහොමද නාමකරණය කරගන්නේ කියලා. ඊට පස්සේ අන්තිමේටම මේ ප්‍රධාන කාබන් දාමයේ තියෙන කාබන් ගාන ලියලා ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන කොහොමද තියෙන්නේ කියලා බලලා ඊට පස්සේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ලියලා නම ඉවර කරන හැටි ගැන කතා කරනවා. හරි. අපි මුලින්ම බලමු ප්‍රධාන කාබන් දාමයක් හොයාගන්නේ කොහොමද කියලා. හරි. ඒකට අංක 1 තමයි ප්‍රධාන කාබන් දාමය හඳුනා ගැනීම. හරි. ප්‍රධාන කාබන් දාමය හඳුනා ගන්නකොට අනිවාර්යෙන් අපි කතා කරන සංයෝගයේ ඉන්න ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ බැඳලා ඉන්න කාබන් පරමාණුව අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕනේ. එහෙනම් මුලින්ම අපි මොකක් හරි කාබනික සංයෝගයක් දුන්නාට පස්සේ ප්‍රධාන කාබන් දාමය හොයනකොට මුලින්ම කරන්න ඕනේ අපි කතා කරන සංයෝගයේ ප්‍රධාන කාබන් පරමාණුව. ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ බැඳලා ඉන්න කාබන් පරමාණුව මේ කාබන් දාමයේ අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ අංක 2 මම මේ කියන පිළිවෙල කරන අපි ප්‍රධාන කාබන් දාමය හොයාගන්නකොට බලන්න ඕනේ. දෙවෙනියට අපි බලනවා මේ කාබන් දාමයේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තියෙන්න පුළුවන් නේ. ආන්ගේ තියෙන ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන ඔක්කොම ටික මේ කියන ප්‍රධාන කාබන් දාමයට ඇතුළත් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන කාබන් පරමාණු ඇතුළත් වෙන්න ඕනේ. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන කියන දෙකොල්ලම ඇතුළත් වෙන්නත් ඕනේ. හරිද? ඊට පස්සේ අපි කියනවා
ඔන්න ඔය කියන අවශ්‍යතා දෙකම සම්පූර්ණ කරන කාබන් දාම ගොඩක් තියෙන පුළුවන්. ඒ කාබන් දාම වලින් දිගම කාබන් දාමය තමයි අපි පාවිච්චි කරන්නේ ප්‍රධාන කාබන් දාමයේ විදිහට. අර කලින් කතා කරපු අවශ්‍යතා දෙකම සම්පූර්ණ කරන දිගින් වැඩිම කාබන් දාමය තමයි ප්‍රධාන කාබන් දාමය. ඊට පස්සේ ඒ වගේ දිගින් සමාන, ඒ කියන්නේ කාබන් පරමාණු සංඛ්‍යාව සමාන කාබන් දාම ගොඩක් ඉන්න පුළුවන්. ඒ කාබන් දාම ටික ගත්තට පස්සේ ඒ වලින් වැඩිම ආදේශ කාණ්ඩ ගානකුයි ශාඛා දාම ගානකුයි බෙදලා තියෙන කට්ටිය තමයි අපි කියන්නේ ප්‍රධාන කාබන් දාමය කියලා. මම දැන් ඔය කරුණු හතර කොහොමද උදාහරණයකින් ගන්න කියලා මම ඔයාලට පෙන්නන්නම්. හරි. මම මුලින්ම කාබනික සංයෝගයක් අඳින්නම්කෝ. මම ගන්නවා මෙතන තියෙනවා C ද්විත්ව බන්ධන O Cl එකක්. ඊට පස්සේ මම මෙතන කියනවා CH OH. ඊට පස්සේ මෙතනට මම කියනවා CH CH3. හරි. ඊට පස්සේ මෙතනට මම ගන්නවා කාබන් පරමාණුවක්. මෙතනට ගන්නවා ද්විත්ව බන්ධිත කාබන් එකක්. මෙතනට ගන්නවා CH2 CH3 එකක්. හරි. ඊට පස්සේ මෙතනත් බන්ධන හතරක් එන්න ඕනේ. මම මෙතනට ගන්නම්කෝ Cl එකක්. ඊට පස්සේ මෙතන CH2 මෙතනට ගියාට පස්සේ මම කියනවා CH CH3 එකක් මෙතන. මෙතන තියෙනවා CH2Cl එකක්. හරි. ඕක තමයි දැන් මට තියෙන කාබනික සංයෝගය. මම දැන් කරන්න යන්නේ මේකේ තියෙන ප්‍රධාන කාබන් දාමය හොයාගන්න හැටි කියලා දෙන්න. හරි. අපේ අංකය මොකද්ද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් පරමාණු ඇතුළත් වෙන්න ඕනේ. හරි. දැන් මුලින්ම මේකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ ටික හොයාගමුකෝ. මේකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ වලින් එක්කෙනෙක් තමයි අම්ල ක්ලෝරයිඩ් කැලේ. ඊට පස්සේ මධ්‍යසාර කොටස. ඉතින් අර ශ්‍රේණියේ මධ්‍යසාර වලට වඩා උඩින් තමයි අම්ල ක්ලෝරයිඩ් හිටියේ. එහෙනම් මේක අපිට ගන්න පුළුවන් අම්ල ක්ලෝරයිඩ් එකක් කියලා. එහෙනම් අනිවාර්යෙන් මේ තියෙන අම්ල ක්ලෝරයිඩ් එකේ කාබන් පරමාණු ඇතුළත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි දෙවෙනි පොයින්ට් එක තමයි ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන සියල්ලම ඇතුළත් වෙන්න ඕනේ. මේ ද්විත්ව බන්ධිත කාබන් පරමාණු දෙකක් තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් මේ දෙන්න ඇතුළත් වෙන්න ඕනේ. හරි. තුන්වෙනිට අපි කිව්වා මේ අවශ්‍යතා දෙක සපුරන දිගින් වැඩිම කාබන් දාමය. එහෙනම් මම උන මේ දෙන්නව යා කරනවා. මෙතන මේ කාබන් පරමාණු මෙතන ඉවර වෙනවානේ. ඒ කියන්නේ මේක කාබන් දාමයේ ඒකාන්තයක්. ඔන්න මම මෙතන ගල්ලා. හරි. දැන් තව මේ ඉස්සරහට යන්න පුළුවන්. ඔන්න මම මේ පාරට යනවා. දැන් ඔයාලට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ පැත්තට යන්න පුළුවන්. අනිත් එක තමයි පල්ලෙහාට යන්න පුළුවන්. අයියේ දෙපැත්තම කාබන් පරමාණු ඉන්නවනේ. ඊට පස්සේ අපි කිව්වා මේ අවශ්‍යතාව ඔක්කොම සම්පූර්ණ කරන දිගින් සමාන කාබන් දාම දෙකක් හිටියොත් අපි කරන්නේ වැඩිම ශාඛා දාම ගානකුයි ආදේශ කාණ්ඩ ගානකුයි කියන පැත්තට තමයි යන්න ඕනේ. හරි. මේ බලන්නකෝ. මම මේ පැත්තට ගියොත් කාබන් එකයි. ආදේශ කාණ්ඩයක් විදිහට හම්බෙන්නේ ශාඛා දාමයක් විදිහට හම්බෙනවා මෙන්න මෙයා විතරයි. හරි. දැන් ඉතින් මම පල්ලෙහාට ගියා කියලා. මම පල්ලෙහාට ගියොත් බැරිලාවත් මේ තියෙන CH3 එක ශාඛා දාමයක් වෙනවා. මේ තියෙන ක්ලෝරින් එක ආදේශ කාණ්ඩයක් වෙනවා. එතකොට මම මෙතනින් පල්ලෙහාට ගියාට පස්සේ මට ශාඛා දාම ආදේශ කාණ්ඩ දෙකක් හම්බ වෙනවා. ඉස්සරහට ගියොත් ශාඛා දාම එකක් විතරයි හම්බ වෙන්නේ. ඒක නම් ප්‍රධාන කාබන් දාම විදිහට තෝරගන්නේ මෙන්න මේක. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි ප්‍රධාන කාබන් දාමය හඳුනාගන්නේ. හරි. එතකොට ප්‍රධාන කාබන් දාමය හඳුනා ගැනීමට කතා කරන්නේ ඔය දේවල් ටික. හරි. එතකොට කාබනික සංයෝග නාමකරණය කරනකොට මම කියවලා පොයින්ට් 4කට ගන්නන්නේ කියලා. එතකොට පළවෙනි පොයින්ට් එක තමයි තියෙන ප්‍රධාන කාබන් දාමය හඳුනා ගැනීම. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රධාන කාබන් දාමය අංකණය කරගන්න එක. හරි. දැන් ඒ කියන්නේ අපි කලින් අර ගානට හොයාගත්ත ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු වලට අපි අංක දෙන්න ඕනේ. හරිද? එහෙම කරනකොට අංක දෙනකොට අපි අර කලින් කතා කරන වගේ පියවර කිහිපයක් තියෙනවා. ඒ පියවර ටික අනුගමනය කරලා තමයි අපි අංක දෙන්න ඕනේ. හරිද? හැම වෙලෙම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ අඩංගු කාබන් පරමාණු වලට අඩුම අංකයක් එන විදිහට එක අන්තයකින් තමයි අපි අංකණය කරන්න පටන් ගන්න ඕනේ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ සම්බන්ධ කාබන් පරමාණු වලට අඩු අංකයක් එන විදිහට තමයි අපි අංකණය කරන්නේ. හරි. ඒක තමයි පළවෙනි පොයින්ට් එක. මේ බලන්නකෝ. මම උදාහරණයක් ලියනවා. මම කියනවා මෙතන ඉන්න CH3 එක. මෙතන CHOH එක. CH3 මෙතන CH2 මෙතන CH3. හරි. ඕකනේ දැන් මගේ සංයෝගය. දැන් මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ මේ තියෙන මධ්‍යසාර කාණ්ඩය. එතකොට එයා සම්බන්ධලා ඉන්න කාබන් පරමාණු මේකනේ. එතකොට ප්‍රධාන කාබන් දාම විදිහට මට ගන්න තියෙන්නේ මෙන්න මේක විතරයිනේ.
දැන් මම මේක අංකණය කරන්න ඕනේ එක පැත්තක අන්තරයක ඉල්ලලා. හරි. මේ බලන්න. මම මෙහි ඉල්ල අංකණය කරොත් මේ කාබන් පරමාණුවට අංක 1 2 3. ඒතර ප්‍රධාන ක්‍රියාකාරී බැඳ කාණ්ඩයේ බෙදෙච්ච කාබන් පරමාණුවට හම් වෙන්නේ අංක 3. මෙහි ඉඳලා ගියොත් අංක 1 අංක 2. මෙහි ඉඳලා ගියොත් මේ තියෙන කාබන් පරමාණුවට හම් වෙන්නේ අංක 2. ඒක හන්ද මෙහෙන් ගියොත් 3 මෙහෙන් ගියොත් 2. ඒක හන්ද මම යන්න ඕනේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අඩුම අංකය හම් වෙන විදිහට. එහෙනම් මම අංකණය කරන්න ඕනේ මෙන්න මේ පැත්තේ ඉඳලා. හරි. ඉතින් අපි ඔහොම අංකණය කරගෙන යනකොට අපිට සමහරක් වෙලාවට හම් වෙන්න පුළුවන් දෙපැත්තෙන්ම ඒ කියන්නේ කාබන් දාමේ අන්ත දෙකේ ඉඳලා මම මේ අංකණය කරගෙන එනකොට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ බෙදෙච්ච කාබන් පරමාණුවට එකම අංකයේ හම් වෙන අවස්ථාව. හරි. මේ බලන්නකො මෙන්න මෙහෙම එකක් වුණා. මම ඒක ගන්නකො මධ්‍යසාරයක් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය කරලා. හරි. මේ බලන්නකො. ඔන්න දැන් මේ සංයෝගය ගත්තා. හරි. අපි ප්‍රධාන කාබන් දාමය හඳුනගන්නකො. මුලින්ම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය OH කාණ්ඩය. එතකොට එයා සම්බන්ධලා තියෙන කාබන් පරමාණු ඇතුළත් වෙන්න ඕනේ. ඊගාට ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන සියල්ලම ඇතුළත් වෙන්නත් ඕනේ. ඔන්න එහෙනම් මේක තමයි මේකේ තියෙන ප්‍රධාන කාබන් දාමය. හරි. ඔන්න මම ප්‍රධාන කාබන් දාමය නම් මාක් කරගත්තා. ඊට පස්සේ අංකණය කරන්න. අංකණය කරනකොට ඔන්න මම බලන අංක 1 2 3. මේ කාබන් පරමාණු අංක 3. මෙහෙන් ගියත් 1 2 3. වැඩි හරියන්නේ නැහැ. දෙපැත්තෙම හම් වෙන්නේ එකම අංකය. මෙහෙම එකක්. ඒ කියන්නේ දෙපැත්තෙම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ බෙදෙච්ච පරමාණුවට අංකේ සමාන අංකයක් හම් වෙලා මේ අසන්තෘප්ත කාබන් දාමයක් වුණා. දෙපැත්තෙම එකම අංකය හම් වෙලා අසන්තෘප්ත කාබන් දාමයක් වුණොත් මුලින්ම හම් වෙන ද්විත්ව බන්ධනයට හරි ත්‍රිත්ව බන්ධනයට හරි අඩුම අංකය හම් වෙන විදිහට තමයි අපි අංකණය කරන්නේ. එහෙනම් මේ පැත්තෙන් 1 2 3 4. මෙහෙන් ගියොත් කෙලින්ම අංක 1 හම් වෙනවානේ. ඒක හන්ද ද්විත්ව බන්ධනයට අඩුම අංකය හම් වෙන්නේ මේ පැත්තේ ඉඳලා අංකණය කරාට පස්සේ. ඒතර මම අංකණය කරන්නේ මේ පැත්තේ ඉඳලා. 2 3 4 5. ඔන්න විදිහට මේ වගේ එකක් හම් වුණොත් අංකණය කරන්නේ. හරි. ඊට පස්සේ ආයෙ අපිට හම් වෙන්න පුළුවන් නේ ඔය විදිහටම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට එකම අංකය හම් වෙනවා. ඊට පස්සේ සංතෘප්තිය හම් වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැති කට්ටිය. මෙන්න මෙහෙම. මම කියන මෙතන තියෙනවා CH2 CH3 එකක්. හරි. දැන් අපි මුලින්ම ගන්න ඕනේ ප්‍රධාන කාබන් දාමය හොයාගන්න ඕනේ. ප්‍රධාන කාබන් දාමය ගත්තොත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ බෙදෙච්ච කාබන් පරමාණු අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඔන්න ඒක මම මාක් කරගත්තා. ඊට පස්සේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැහැ. ඒක හන්ද අපි ගන්න ඕනේ දිගින් වැඩිම කාබන් දාමය. හරි. ඔන්න දැන් දිගින් වැඩිම කාබන් දාමය මම ඇඳගත්තා. ඊට පස්සේ අංකණය. මෙහෙන් ගියොත් මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ බෙදෙච්ච කාබන් පරමාණු මෙහෙන් ගියොත් 1 2 3. මෙහෙන් ගියොත් 1 2 3. ඒතර ඒ වැඩි හරියන්නේ නැහැ. ඊට පස්සේ මම බලනවා ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තියෙද කියලා. ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැහැ. එහෙම වුණොත් එහෙම අපි බලන්නේ මුලින්ම හම් වෙන ශාඛා දාමයට හරි ආදේශ කාණ්ඩයට හරි අඩුම අංකයේ ඉන්න පැත්තේ ඉඳලා තමයි අපි අංකණය කරන්නේ. හරි. දැන් එතන මුලින්ම හම් වෙන ශාඛා දාමය හරි ආදේශ කාණ්ඩය කියලා අපිට හම් වෙන ක්ලෝරින් කියන ආදේශ කාණ්ඩයනේ. මෙහෙන් ගියොත් 1 2 3 4. මෙහෙන් ගියොත් 1 2. ඒක අනුව අංකණය කරන්න ඕනේ මේ පැත්තේ ඉඳලා. 1 2 3 4 5. ඔන්න ඔය විදිහට අපි අංකණය කරන්නේ. හරි. මම මේක තව චුට්ටක් වෙනස් කරන්නම්කෝ. මම මෙතනට Br පරමාණු සම්බන්ධ කරනවා. හරි. කොහොම අවස්ථාවක් අපිට හම් වෙන්න පුළුවන් නේ. දැන් අර කලින් සංයෝගෙමයි තියෙන OH කාණ්ඩය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය විදිහට මෙහෙන් ගියත් අංක 1 2 3 මෙහෙන් ගියත් අංක 1 2 3 වැඩි හරියන්නේ නැහැ. ඊට පස්සේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැහැ. එහෙනම් මම බලන්න ඕනේ මුලින්ම හම් වෙන ආදේශ කාණ්ඩයට හරි ශාඛා දාමයට අඩුම අංකය. මෙහෙන් ගියත් මුලින්ම හම් වෙන Br එකනේ 1 2. මෙහෙන් ගියත් ක්ලෝරින් එක 1 2. දෙපැත්තෙම හම් වෙන්නේ එකම අංකයනේ. එහෙම අවස්ථාවක් ආවොත් ඒ කියන්නේ මුලින්ම හම් වෙන ආදේශ කාණ්ඩයි ශාඛා දාම වලටයි දෙපැත්තෙම එකම අංකය આવොත් අපි කරන්නේ මෙයාලගේ IUPAC නම් ඉන්නවනේ. ඒ නම් ටික අරගෙන ඇල්ෆබෙට් එකේ තියෙන ඕඩර් එකෙන් උඩින්ම ඉන්න එක්කෙනාට තමයි අපි අඩු අංකය දෙන්නේ. දැන් බලන්නකො මේ ඉන්නේ Br එක. Br වලට අපි කියන්නේ බ්‍රෝමෝ කියලා. මේ ඉන්නේ ක්ලෝරින් එක. එයාලට අපි කියන්නේ ෆ්ලෝරෝ කියලා.
එතකොට ඇල්ෆබෙට් එකේ උඩින් ඉන්නේ BR නේ. B අකුරනේ. ඒක හන්ද අපි බ්‍රෝමෝ කියන එක කියනවා තමයි අඩුම අංකයේ විදිහට අංකණය කරන්නේ. ඒතර මම මෙහෙලා 1 2 3 4 5 ඔන්න ඔය විදිහට තමයි අපි අංකණය කරන්නේ. හරි. ඔය දේවල් ටික තමයි අංකණය කරනකොට අපි වැදගත් විදිහනේ අංකණය ලේසි කරගන්න පොයින්ට් විදිහට පාවිච්චි කරන්නේ. හරි. ඊට අමතරව මම ඔයාලට මෙන්න මේ සංයෝග ටික ගැන කියන්නම්. හරිද? හිතන්නකෝ කාබොක්සිලික් අම්ලයක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි හිතමු අම්ල හේලයිඩ් එස්ටරයක් තියෙනවා කියලා. හරි. ඊගොල්ලෝ අපි ගමු අම්ල හේලයිඩ් එක. ඊට පස්සේ මම ගන්නවා ඇමයිඩ් එක. ඊට පස්සේ මම ගන්නවා ඇල්ඩිහයිඩ් එක. හරි. ඔයාලට මතක ඇති මම එදා කියනකොට කියලා දුන්නා මේ හැමෝම ඉන්නේ කාබන් දාමයක අග්‍රස්ථයක. මේ හැමෝම කාබන් දාමයක අග්‍රස්ථයක ඉන්න ක්‍රියාකාරී කාණ්ඩ. හිතන්නකෝ මෙයාලා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ වෙනවා කියලා. එතකොට අපි අර කාබන් දාමය මාක් කරනකොට හැම වෙලේම මෙයාලා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නම් ඉන්නේ අර ප්‍රධාන කාබන් දාමයේ ඒකාන්තයකනේ. ඉතින් අපි කාබන් දාමයේ අංකණය කරනකොට මුලින්ම ගන්න මොකද්ද? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ කාබන් පරමාණුට අංක 1 හම්බෙන්න ඕනේ කියන්නේ. එහෙනම් මෙන්න මේ සංයෝග පහේම අංකණය කරනකොට අපි අර ඊට පල්ලෙහා තියෙන කිසිම පොයින්ට් එකක් බලන්න ඕනේ නැහැ මෙයාලා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වුණොත්. මොකද අපි දන්නවා මෙයාලා ඉන්නේ කාබන් දාමයක අග්‍රස්ථයක. එහෙනම් මේ හැමෝටම අංක 1 හම්බෙන්න විදිහ තමයි අපි කාබන් දාමය අංකණය කරන්න ඕනේ. හරි. ඔය දේවල් ටික තමයි කාබන් දාමය අංකණය කරන එකටදී කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට අපි ප්‍රධාන කාබන් දාමයේ හඳුනා ගැනීම කතා කරා. ඊට පස්සේ ප්‍රධාන කාබන් දාමයේ අංකණය කරන හැටි ගැන කතා කරා. හරි. ඊට පස්සේ අපිට තියෙනවා ඔය අපි හදාගත්ත දැන් අර මම කියනවා වල මුලින්ම කාබනික සංයෝගයක් ගත්තා පස්සේ ප්‍රධාන කාබන් දාමයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න දැන් ඒක අංකණයක් කරගත්තා. ඊට පස්සේ තව මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ ඇරෙන්න බැඳලා තියෙන කාබන් දාම වලට අපි කියනවා ශාඛා දාම. බැඳලා තියෙන අනිත් ක්‍රියාකාරී කාණ්ඩ වලට කියනවා ආදේශ කාණ්ඩ කියලා. අපි ඊගාවට දැනගන්න ඕනේ ඒ කට්ටිය කොහොමද නම් කරගන්නේ කියලා. හරිද? ඉතින් එයාලව නම් කරගන්න හැටි ඉගෙන ගන්න කලින් එයාලගේ නම් ටික ඉගෙන ගන්න ඉන්න ඕනේ. ඒකත් අපි මුලින්ම බලමු අපිට හුඟක් වෙලාට හම්බෙන ශාඛා දාම වලයි ආදේශ කාණ්ඩ වලයි නම් ටික. හරි. මම මුලින්ම කතා කරන්න යන්නේ ආදේශ කාණ්ඩ වල නම් ටික. හරි. මම මෙතන ගන්නම්කෝ ක්‍රියාකාරී කාණ්ඩය. මම මෙතන ගන්නවා ඒක බැරිලාක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වුණොත් නම්. මම මෙතනට ගන්නවා ඒක ආදේශ කාණ්ඩයක් වුණොත් කියන නම. හරි. අපිට අර කතා කරපු ප්‍රමුඛතා ශ්‍රේණිය කියන එක්කෙනාගේ උඩින්ම හිටිය එක්කෙනා තමයි කාබොක්සිලික් අම්ල. මෙන්න මෙයා. මම මේ හැම වෙලේම එකක් ඇදලා එක මකම ගාලා ලියන්නේ. හරි. හරි. ඔන්න තමයි මෙයා තමයි ශ්‍රේණිය ඉහළින් ඉන්න එක්කෙනා. ඒ කියන්නේ මෙයා කවදාකවත් ආදේශ කාණ්ඩයක් වෙන්න බෑ නේද? මොකද මෙයාට වඩා ඉහළින් ඉන්න වෙන කෙනෙක් නෑනේ. ඒ හින්දා මෙයා කවදාකවත් ආදේශ කාණ්ඩයක් වෙන්නේ නැති හින්දා එයාට ආදේශ කාණ්ඩයක් පිට පාවිච්චි කරන නමක් අපිට හම් වෙන්නේ නැහැ. හරි. එතකොට මෙයා බැරිලාක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වුණොත් අපි මෙයාව නම් කරනවා ඔයික් ඇසිඩ් කියලා. ඔයික් හිස්තැන ඇසිඩ් කියලා. හරි. කාබොක්සිලික් අම්ලය ඒතර ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් කරනකොට අපි කියන්නේ ඔයික් ඇසිඩ් කියලා. හරි. ඊගාවට දෙවෙනියට අපිට හම්බෙච්ච සංයෝගය තමයි එස්ටර්. මම එස්ටර් එක කරනවා මේ විදිහට. C ද්විත්ව බන්ධන O O. හරි. එස්ටර් එක කවදා හරි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වුණොත් මම එයාව නම් කරනවා OATE එකක් කියලා. OATE. හරි. මෙයා ආදේශ කාණ්ඩයක් වුණොත් අපි එයාට කියනවා ඇල්කොක්සි කාබොනයිල් කියලා. ඇල්කොක්සි කාබොනයිල්. හිතන්න මෙතන CH3 කාණ්ඩයක් බෙදලා තියෙනවා නම් අපි කියනවා මෙතොක්සි කාබොනයිල්.
ඊට පස්සේ හිතන්න මෙතන CH2 CH3 කාණ්ඩය බෙදලා තියෙනවනේ. ඒතර අපි කියනවා එතොක්සි කාබොනයිඩ් කියලා. ආන් ඒ විදිහට තමයි නම් කරන්නේ. හරි. ඊට පස්සේ අපිට හම් වෙනවානේ අම්ල හේලයිඩ්. හරි. අම්ල හේලයිඩ් එකක් ගත්තොත් එහෙම එයා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වුණොත් එහෙම හරි අපි මුලින්ම ඇදලෙමුකෝ. මම ගන්නම් පොදුවේ COX කියලා. මේ X කියන එක කියන ඔයාලා දන්නවා ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමින්, අයඩින් වගේ ඕනම හැලදෙනක් වෙන්න පුළුවන්. හරි. මෙයා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වුණොත් අපි ආව නම් කරනවා හේලෝ ඔයිල් හේලයිඩ් කියලා. ඔයිල් හේලයිඩ් කියලා. හරි. දැන් හිතන්නකෝ මෙතන තිබේ Cl එකක් කියලා. එතකොට අපි කියනවා ඔයිල් ක්ලෝරයිඩ් එකක්. හිතන්නකෝ Br එකක් කියලා ඔයිල් බ්‍රෝමයිඩ්. අයඩින් එකක් නම් ඔයිල් අයඩයිඩ් කියලා තමයි නම් කරන්නේ. හරි. දැන් මෙයාට ඕන නම් ආදේශ කාණ්ඩයක් දෙන්න පුළුවන් නේ. ආදේශ කාණ්ඩයක් වුණොත් අපි මෙයාට කියනවා හේලෝ කාබොනයිල් කියලා. හරි. එතකොට මෙතන ක්ලෝරින් එකක් තිබ්බොත් අපි කියනවා ක්ලෝරෝ කාබොනයිල්. Br එකක් තිබ්බනම් බ්‍රෝමෝ කාබොනයිල්. අයඩින් එකක් තිබ්බනම් අයඩෝ කාබොනයිල්. ඔන්න ඔය විදිහට තමයි අම්ල හේලයිඩ් කියනවා නාමකරණය කරන්නේ. හරි. ඊගොල්ලෝ අපිට හම්බුණා ඇමයිඩ්. මම ඇමයිඩ් පොදුවේ ගන්නවා CONH2 කියලා. හරි. ඇමයිඩ් එකක් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වන කෙලින් මෙතන නම් කරනවා අපි ඇමයිඩ් කියලා. හරි. මේ අපි කතා කරන ඇමයිඩ් ආදේශ කාණ්ඩයක් වුණොත් අපි යාව නම් කරනවා කාබොමොයිල් කියලා. හරි. එතන ඇමයිඩ් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වුණොත් ඇමයිඩ් කියලා නම් කරනවා. ඊට පස්සේ ආදේශ කාණ්ඩයක් වුණොත් කාබොමොයිල් කියලා නම් කරනවා. ඊට පස්සේ අපිට හම්බුනේ CN කාණ්ඩනේ. අපි CN කාණ්ඩ වලට කිව්වේ සයනයිඩ් කියලා. හරි. මේ විශේෂම දේ තමයි ඔය තියෙන CN කාණ්ඩ අපිට සාමාන්‍ය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් විදිහට හම්බ වෙන්නේ නැහැ. හරිද? මෙයාලා ආදේශ කාණ්ඩයක් වුණොත් අපි යාලව නම් කරනවා සයනෝ කියලා. සයනෝ. හරි. ඒතකොට යාලා අපිට කවදාකවත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් විදිහට හම්බෙන්නේ නැහැ. ආදේශ කාණ්ඩයක් විදිහට හම්බුනාට පස්සේ අපි නම් කරනවා සයනෝ කියලා. හරි. ඊට පස්සේ අපිට සක්‍රියතා ශ්‍රේණිය හම්බෙච්ච කට්ටිය තමයි ඇල්ඩිහයිඩ් කීටෝන කියලා කට්ටිය. හරි. අපි ඇල්ඩිහයිඩ් එක ගමුකෝ. හරි. ඇල්ඩිහයිඩ් එක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වුණොත් අපි යාව නම් කරන්නේ AL. ඒ කියන්නේ L කියලා. හරි. ඊට පස්සේ මෙයා ආදේශ කාණ්ඩයක් වෙන්නත් පුළුවන් නේ. ආදේශ කාණ්ඩයක් වුණොත් අපි නම් කරනවා ෆෝමයිල් කියලා. හරි. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ L ඊට පස්සේ ආදේශ කාණ්ඩයක් වුණොත් අපි කියනවා ෆෝමයිල් කියලා. හරි. ඊට පස්සේ අපිට හම්බෙච්ච සංයෝගය තමයි කීටෝන. කීටෝන එක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වුණොත් අපි යාව නම් කරනවා ඕන් කියලා. වන්නේ ඕන්. කීටෝන එක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වුණොත් අපි නම් කරන්නේ ඕන් කියලා. හිතන්න ඔයා ආදේශ කාණ්ඩයක් වෙනවා කියලා. ආදේශ කාණ්ඩයක් වුණොත් අපි යාව නම් කරනවා ඔක්සෝ කියලා. ඔක්සෝ. හරි. ඊගාවට අපිට හම්බෙන්නේ මධ්‍යස්ථානනේ. මධ්‍යස්ථානයක් කියලා කියන්නේ OH කාණ්ඩයකට. හරි. මධ්‍යස්ථානයක් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වුණොත් එහෙනම් අපි නම් කරනවා OL කියලා. OL. ඊට පස්සේ මෙයා ආදේශ කාණ්ඩයක් වුණොත් අපි නම් කරනවා හයිඩ්‍රොක්සි. හරි. OL කියලා නම් කරනවා. ඊට පස්සේ ආදේශ කාණ්ඩයක් වුණොත් අපි හයිඩ්‍රොක්සි කියලා නම් කරනවා. ඊට පස්සේ අපිට හම්බුණා NH2 ගන්න. කියන්නේ ඇමින් හම්බුණානේ. ඔය කියන ඇමින් එක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වුණොත් අපි එයාව නම් කරනවා ඇම්මීන් කියලා. හරි. ඊට පස්සේ මෙයා ආදේශ කාණ්ඩයක් වුණොත් අපි එයාව නම් කරනවා ඇමිනෝ කියලා. හරි. ඊගාට අපි අර කතා කරන ප්‍රමුඛතා ශ්‍රේණියේ හිටපු අනිත් එක්කෙනා තමයි ඊතර. ඊතර කවදාකවත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් විදිහට නම් කරන්නේ නැහැ. හැම වෙලෙම මම ඉන්නේ ආදේශ කාණ්ඩයක් විදිහට. ආදේශ කාණ්ඩයක් වුණාට පස්සේ එයාට කියනවා ඇල්කොක්සි කියලා. හරි. ඊට පස්සේ අපි අර කතා කරපු ශ්‍රේණියේ ඊගාවට හිටියා ඇල්කයින ඇල්කීන කියන දෙන්නා. හරි. අපි මුලින්ම බලමු ඇල්කයින් එකක් නම්
ඇල්කයින් එක කියන්නේ ත්‍රිත්ව බන්ධනය. හරි. ඇල්කයින් එක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වුණොත් අපි නම් කරනවා YNE කියලා. මම මේවා නම් ලියන්නේ කොහොමද කියලා ඉස්සරහට වීඩියෝ එකේ කතා කරනවා. හරි. දැනට මේ නම් ටික විතරක් හරියට පාඩම් කරගන්න. ඊට පස්සේ ආදේශ කාණ්ඩයක් වුණොත් අපි ඒවා නම් කරනවා YN කියලා. ඊට පස්සේ අපිට හම්බෙන්නේ ද්විත්ව බන්ධනනේ. ඒ කියන්නේ ඇල්කීන. ඇල්කීනයක් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වුණොත් අපි නම් කරනවා ENE කියලා. ආදේශ කාණ්ඩයක් වුණොත් අපි නම් කරනවා EN කියලා. හරි. ඔය අපි කතා කරලා ඉවර කරේ ශාඛා දාම නැතුව ආදේශ කාණ්ඩ වල නම් ටික මොනවද කියලා. ඊට පස්සේ අපි දැනගන්න ඕනේ අපිට හැම වෙලේම වගේ හම් වෙන ශාඛා දාම වල නම් ටික IUPAC ඉදිරිය ලියන්නේ කොහොමද කියලා. හරි. මම මේකදී ඔයාලට කතා කරන්න යන්නේ අපිට නිකන් ඔය අපි කතා කරන හැම සංයෝගය වගේ සුලභවම හම් වෙන ශාඛා දාම ටිකක් ඉන්නවා. මේ ශාඛා දාම ටිකේ නම් ටික තමයි මම මෙතනින් යාට කතා කරන්න යන්නේ. හරි. මම මේ පැත්තේ ශාඛා දාමේ ලියනවා. එහා පැත්තේ නම් ලියනවා. ශාඛා දාමය මේ පැත්තේ මම ලියනවා IUPAC නම. හරි. ඔයාලා දැකලා තියෙන ඕන තරම් ඔය කාබනික සංයෝග ගත්තට පස්සේ මෙන්න මේ වගේ CH3 කාණ්ඩ ඕන තරම් හම්බ වෙනවා. ඒ කියන්නේ එක කාබන් පරමාණුවක් විතර තියෙන ඇල්කිනි කාණ්ඩ. හරි. ඔන්න ඔය තියෙන CH3 කාණ්ඩ වලට අපි කියනවා මෙතිල් කාණ්ඩ කියලා. METHY. ඊට පස්සේ ආයෙ ඔයාලට හම්බෙලා ඇති කාබන් පරමාණු දෙකක් තියෙන කට්ටිය. ඒ කියන්නේ CH2 CH3 කාණ්ඩ. එහෙම නැත්නම් අපි ඔයාලා දැකලා ඇති මේවා කියනවා C2H5 කාණ්ඩ කියලා. හරි. ඔන්න ඔය කියන කාබන් පරමාණු දෙකක් තියෙන කට්ටියට අපි නමක් කියනවා එතිල් කාණ්ඩ කියලා. ඊට පස්සේ ඔයාලා ඔතන දැකලා කාබන් පරමාණු තුනක් තියෙන කාණ්ඩ. CH2 CH2 CH3 කාණ්ඩ. අපි මෙයාට නමක් දෙනවා ප්‍රොපීල් කාණ්ඩ කියලා. PROPYL. ඊට පස්සේ ආයෙත් එලාදී කාබන් පරමාණු හතරක් තියෙන කාණ්ඩ. හතරක් තියෙන එකට අපි කියනවා බියුටයිල් කියලා. ඔන්න ඔය විදිහට විශේෂ නම් ටිකක් කියන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් එලාදී මෙන්න මේ වගේ බෙන්සීන් කාණ්ඩ ශාඛා දාම විදිහට වැඩ කරන දැන්. හරි. ඔයාලට බෙන්සීන් කාණ්ඩ ඔය විදිහට කාබන් දාමයට බෙදලා තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් C6යි H5යි විදිහට බෙදලා තියෙන්නත් පුළුවන්. මොකද මේ තියෙන කාබන් පරමාණු 6ක් තියෙනවා. මෙතන තියෙන හයිඩ්‍රජන් එක ගැලවිලා තමයි බන්ධනයක් හදාගෙන බෙදලා තියෙන්නේ. හරි. එතකොට මෙයාව අපි නම් කරනවා පෙනිල් කාණ්ඩයක් කියලා. නැත්නම් P9. PHNY. හරි. ඊගාවට ඔයාලට ඕන තරම් දැකලා ඇති ඔය තියෙන R කාණ්ඩ වලට, ඒ කියන්නේ ඇල්කිල් කාණ්ඩ වලට OH කාණ්ඩ, ඊට පස්සේ හැලජන, ඊට පස්සේ NO2 කාණ්ඩ, ඊට පස්සේ NH2 කාණ්ඩ ඔන්න වගේ බැඳිච්ච ශාඛා දාම ඕන තරම් දැකලා ඇති. මම උදාහරණයක් විදිහට එක කාබන් පරමාණුවකට මොකක් හරි කාණ්ඩයක් බැඳිච්ච එකක නම් කරන්න හැටි කියලා දෙන්නම්. හරි. අපි නම් කාබන් පරමාණු එකක් ඉන්න එකකින් නිකන් ඒකේ තියෙන එක හයිඩ්‍රජන් එකක් ගැලවිලා මම කියනවා හැලජනයක් සම්බන්ධ වෙලා ඉන්නවා. හරි. කාබන් පරමාණු එකයි නම් අපි කිව්වේ මෙතිල් කියලානේ. ඒතර මේකේ විශේෂත්වය තමයි මේකට හැලජනයක් සම්බන්ධ වෙලා. ඒකෙන් අපි වහන කියනවා හේලෝ මෙතිල් කියලා. HALOMETHYL. හරි. ඊට පස්සේ ආයෙ මේ වගේ වලට NH2 කාණ්ඩ සම්බන්ධ වෙච්ච ඒවා හම්බ වෙනවා. මේ වගේ එකට අපි කියනවා ඇමිනෝමෙතිල් කියලා. ආයෙ ඔයාලට හම්බ වෙනවා මේ වගේ එකට NO2 කාණ්ඩ සම්බන්ධ වෙච්ච කට්ටිය. ඒ වලට අපි කියනවා නයිට්‍රෝමෙතිල් කියලා. ආයෙ අපිට හම්බ වෙනවා මේ වගේ එක කාබන් පරමාණුවක් විතර තියෙන R කාණ්ඩයකට OH කාණ්ඩ සම්බන්ධ වෙච්ච ඒවා අපි ඒවට කියනවා හයිඩ්‍රොක්සි මෙතිල් කියලා. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි මෙතනින් එහාට නාමකරණය කරන්න යන ශාඛා දාම වලයි ආදේශ කාණ්ඩ වලයි අපි පාවිච්චි කරන IUPAC නම් ටික. ඊගාවට අපි දැනගන්න ඕනේ මේවා කොහොමද පිළිවෙලට කාබනික සංයෝගයේදී නම් කරන්නේ කියලා. ඒකට අපි පාවිච්චි කරන පොඩි නීති ටිකක් තියෙනවා. ඒ ටික මම ඔයාලට ඊගාට කියලා දෙන්නම්. හරි. මුලින්ම මේ ශාඛා දාමයේ ආදේශ කාණ්ඩය නම් කරනකොට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ තියෙන සිම්පල් ලකුණු. හරි. දැන් හිතන්නකෝ ළමයේ මුලින්ම හම් වෙනවා කියන මොකක් හරි වචනයක්. ඒක කැපිටල් වෙන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් නැහැ. හරි. ඒකන්න පුරුවන් තරම් හැම වෙලේම සිම්පල් ලකුණු පාවිච්චි කරනවා. ඒතර ඉතින් එහාට පැටලෙන්නේ නැහැ. එහෙනම් අපේ පළවෙනි පොයින්ට් එක තමයි අපි පාවිච්චි කරන්නේ මෙතනින් එහාට
හැම වෙලේම ඉංග්‍රීසි හොඩියේ තියෙන සිම්පල් අකුරු. හරි. ඊගාවට මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ. මම මේ නිකන් කාබන් තමයි කලින් හරිද? C C C මම කියන මෙතන C එකක් බෙදලා ඉන්නවා. හරි. හිතන්න මෙහෙන් තව මෙහෙන් දිගට තියෙනවා, මෙහෙන් තව දිගට තියෙනවා. මේක තමයි පස්වෙනි කාබන් පරමාණුව, හයවෙනි කාබන් පරමාණුව, 7 8. ඔය විදිහට තමයි අංකණය කරලා පස්සේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? මම දැන් මෙන්න මේ තියෙන මේක දැන් වෙන්නේ ආදේශ කාණ්ඩයක්නේ. මේ තියෙන ආදේශ කාණ්ඩේ නම් කරන්නයි යන්නේ. හරිද? ආදේශ කාණ්ඩයක් නම් කරද්දී අපි අනිවාර්යෙන් එයා ප්‍රධාන කාබන් දාමයේ මොන කාබන් පරමාණුවකට බැඳලා තියෙන කියලා පෙන්වන්න ඕනේ. ඒකෙදි අපි කරන්නේ අපි කතා කරන මේ තියෙන ශාඛා දාමයේ හරි ආදේශ කාණ්ඩේ හරි බැඳලා තියෙන කාබන් පරමාණුවේ අංකය මුලින්ම ලියනවා. දැන් මෙයා බැඳලා තියෙන්නේ මේකට අනුව 7 වෙනි කාබන් පරමාණුවටනේ. ඒක අනුව මෙතන ලියනවා අංක 7. ඊට පස්සේ මෙයාගේ නම ක්ලෝරෝනේ. හැම වෙලේම මෙතනින් එහාට නාමකරණය කරනකොට ඉලක්කමකුයි අකුරකුයි අතර අනිවාර්යෙන් පොඩි ඉරි කැල්ලක් ගන්න ඕනේ. හරි. එහෙනම් මම ලියන 7 ඉරි කැල්ල ක්ලෝරෝ. හරි. ඊළඟ මේ 8 වෙනි කාබන් පරමාණුවට NO2 එකක් බැඳලා තියෙනවා කියලා. මම ඒතර ඒක නම් කරනවා නම් කරන්නේ 8 ඉරි කැල්ල නයිට්‍රෝ. හරි. ඔන්න ඔය විදිහට තමයි මම නම් කරන්නේ. හරිනේ. ඊගාවට දැන් ඔය විදිහට නම් කරනකොට දැන් ඔයාලා මේ බලන්නකො මේකම තියෙනවානේ එකම කාබන් දාමයේ ආදේශ කාණ්ඩ ශාඛා දාම කිහිපයක් හම්බෙලා තියෙනවා එක එක නම් වලින්. හරිද? මම මේකම ගන්නම් උදාහරණයක් විදිහට. එතකොට ඉතින් මේවා ලියන පිළිවෙලක් තියෙනවනේ මොකද අපි මේ IUPAC විදිහට නාමකරණය කරන්නේ. එතකොට අපි එහෙම පිළිවෙල ගන්නකොට මුලින්ම බලනවා මෙයාලගේ නම මොකක්ද කියලා. දැන් මෙයාගේ නම ක්ලෝරෝ. හරි. මෙයාගේ නම නයිට්‍රෝනේ. ඇල්ෆබෙට් එකේ අපිට හම් වෙන පිළිවෙල බැලුවට පස්සේ මුලින්ම හම් වෙන්නේ C අකුර. ඒක හන්ද මම මුලින්ම නම ලියනවා කියන්නේ ක්ලෝරෝ. ඊට පස්සේ දෙවෙනි එක තමයි නයිට්‍රෝ කියන එක කියලා ලියන්න. හිතන්නකෝ කොහොමද 10 දෙනෙක් ඉන්නවා කියලා. 10 දෙනෙක් කියත් අපි කරන්නේ එයාලගේ තියෙන නම් ටික බලලා ලියන එකයි කරන්නේ. එහෙනම් මම මේක ලියන්නේ 7 ක්ලෝරෝ. ඔන්න ඒක නම් කරා. ඊට පස්සේ අපිට තියෙන 8 නයිට්‍රෝ කියලා ලියන්න ඕනේ. මම ඔයාලට කිව්වා හැම අකුරකුයි ඉලක්කමකුයි අතරම අනිවාර්යෙන් ඉරි කැලක් ගන්න ඕනේ. එහෙනම් 8 ඉරි කැල්ල නයිට්‍රෝ. ඔන්න ඔය විදිහට තමයි මේක ලියන්නේ. හරිනේ. ඊගාවට ඔයාලා මෙන්න මේ වගේ අවස්ථාවක් හම්බෙන්න පුළුවන් නේ. හිතන්නකෝ මෙන්න මෙතෙන්ට ක්ලෝරින් එකක් බැඳලා. මෙන්න මෙතෙන්ට ක්ලෝරින් එකක් බැඳලා තියෙනවා. හරි. ඒ කියන්නේ එකම ශාඛා දාමයේ හරි ආදේශ කාණ්ඩයේ හරි කිහිප වරක් යෙදලා තියෙන අවස්ථා එන්න පුළුවන්. හරි. එහෙම කරද්දි ඉතින් කලින් කතා කරපු විදිහට පොදුයි. දැන් අපි බලන්න ඕනේ මේ තුන් දෙනා කොහොමද ලියන්නේ කියලා. හරිද? මේ වගේ තැනක් ආවට පස්සේ අපි කරන්නේ ඒ ශාඛා දාමයේ හරි ආදේශ කාණ්ඩේ හරි කී පාරක් බැඳලා තියෙනවද කියලා බලන්න. දැන් මේක නම් ක්ලෝරෝ එක තුන් පාරක් බැඳලා ඉන්නවා. හරි. අපි දෙපාරක් බැඳලා ඩයි කියලා කියන්නේ. තුන් පාරක් නම් ට්‍රයි. හතර පාරක් නම් ටෙට්‍රා. පස් පාරක් නම් පෙන්ටා. හරි. හරි. දැන් එතන මේක තුන් පාරක් බැඳලා තියෙන්නේ. ඒක හන්ද මම මේක ලියනවා try කියලා. හරි. එතකොට තුන් පාරක් නම් try බැඳලා තියෙන ක්ලෝරෝනේ. ඒක නම් මම මෙයාට කියනවා try chloro. හරි. ඊටම මේක දෙපාරක් නේ බැඳලා තියෙන තැන දෙකකට කියලා. එහෙනම් අපි කියන්නේ ඩයික්ලෝරෝ කියලා. හරි. ඒ වගේම අපි මේ නම විතර ලියලා හරියන්නේ නැහැ නේ. මෙයා බැඳලා ඉන්න කාබන් පරමාණු ටික ලියන්නත් ඕනේ. දැන් මේ කාබන් පරමාණු ටික තමයි 5 6 7 කියන කාබන් පරමාණුනේ. එතකොට මම ලියන්නේ 5 6 7 කියලා ලියන්න ඕනේ. ඔයාලා දන්නවා ඉලක්කමුයි අකුරුයි අතර ඉට කැලක් තියෙනවා. ඊට පස්සේ තව ඕගනිකල් පාවිච්චි කරන වැඩක් තමයි හැම ඉලක්කමක් අතරම කමා එකක් දාන්න ඕනේ. එතකොට මම ලියනවා 5,6,7 ඉරි කැලක් ට්‍රයික්ලෝරෝ. හරි. ඊළඟට නැත්නම් මෙන්න මේ වගේ එකක් තිබ්බා කියලා. මම මේ ක්ලෝරින් පරමාණුව මෙතනින් අයින් කරලා මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරනවා. එහෙම ගත්තා මෙතන ක්ලෝරින් පරමාණු ඔක්කොම තුනක් තියෙනවානේ. එහෙනම් අනිවාර්යෙන් ඉන්නවනේ ට්‍රයික්ලෝරෝ. ඊට පස්සේ මම කරන්නේ මෙයාලා ඉන්න තැන් ටික දාන්න ඕනේ. මේ පස්වෙනි එකේ ක්ලෝරින් පරමාණු දෙකක් බැඳලා. හත්වෙනි එකේ ක්ලෝරින් පරමාණු එකයි. ඉතින් පස්වෙනි එකට දෙපාරක් බැඳලානේ. ඒක නම් මේකෙදි මම කරන්නේ පහේ ඉලක්කම දෙපාරක් ලියනවා. 5,5,7
ට්‍රයික්ලෝරෝ කියලා. TRICHLORO ඔන්න ඔය විදිහට අපි නම් කරන්නේ. අපි මේ ඔක්කොම කතා කරපු දේවල් ටික එක උදාහරණයක් කතා කරමු. ඊගාට ඔයාලා දැනගන්න ඕනේ විශේෂම දේ තමයි මම අර ඔයාලට ඉංග්‍රීසි වලදී අකාරාදී පිළිවෙල ගැන කතා කරේ. හරිද? උදාහරණයක් දෙන්නම මේක ඊගාට ඉන්නෝනේ 8 නයිට්‍රෝ. හරි. මේක ගැන බලනකොට අපි අර ආදේශ කාණ්ඩ වලයි ශාඛා දාම වලයි නම් වල අකාරාදී පිළිවෙල ගන්නකොට මේ ඩයි, ට්‍රයි, ටෙට්‍රා, පෙන්ටා කියන උපසර්ග වලට අදාළ නම් ගන්නෙ නැහැ. අපි කෙලින්ම ගන්නෙ ආදේශ කාණ්ඩේ හරි ශාඛා දාම වල නම්. මේක නම් අපි ට්‍රයි කියන කෑල්ල අමතක කරලා දාලා ක්ලෝරෝ කියන එක තමයි ගන්නෙ. හරි. දැන් එහෙම ගත්තාට පස්සේ ක්ලෝරෝ කියන එක කියන ශ්‍රේණිය උඩින් ඉන්නේ. ඒක හන්දයි මම ඇල්ෆබෙට් එක උඩින් ඉන්නේ. ඒතකොට මම ලියන්නේ 5 5 7 ට්‍රයික්ලෝරෝ ඊ කෑල්ල 8 නයිට්‍රෝ කියලා. හරි. කවදාකවත් මේ n ට වඩා t පිටිපස්සෙන් ඉන්නේ කියලා එයාගේ නම පිටිපස්සෙන් ලියන්නේ නැහැ. මොකද ට්‍රයි කියලා කියන උපසර්ගයක නම. හරි. ඊගාට ඔයාලා දැනගන්න ඕන විශේෂම දේ තමයි හැම වෙලේම ඉලක්කමකුයි අකුරුකුයි අතර ඉරි කැලලක් ගහන්න ඕනේ. ඉලක්කම් අතර හැම වෙලේම කමා එකක් දාන්න ඕනේ. හරි. මේ වෙනකල් කතා කරපු හැමදේම එකකට අරගෙන මම එක උදාහරණයකින් මේක කරන්න කොහොමද කියලා කියලා දෙන්නම්. මේ වෙනකල් කතා කරපු දේවල් ටික. හරි. අපි ගමුකෝ මධ්‍යසාරයක්. මම ගන්නවා CH2Cl COH එතනට Br C අපි ගමු මෙතනට NO2 එක විත්ත බන්ධනයක් CH3 හරි. ඕක තමයි මම කාබනික සංයුගය. දැන් මම මුලින්ම කරන්න ඕන මොකද්ද? කාබන් දාමය හොයාගන්න ඕනේ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය OH එකනේ දැන් මෙතන ඉන්න. එහෙනම් මේ කාබන් පරමාණු අයිති වෙන්න ඕනේ. ඊට පස්සේ ද්විත්ත බන්ධන ත්‍රිත්ත බන්ධන සියල්ලම ඇතුළත් වෙන්න ඕනේ. ඔන්න ඕක තමයි ඒතර මෙයාගේ ප්‍රධාන කාබන් දාමය කියලා කියන්නේ. ඊට පස්සේ අංකනේ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ අඩුවක් තියෙනවා. මෙහෙන් 1 2 3 4 මෙහෙන් 1 2. එහෙනම් යන්න මේ පැත්තේ. 1 2 3 4 5. ඊට පස්සේ ගන්න ඕනේ ශාඛා දාමය ආදේශ කාණ්ඩේ නම් කරන්නේ බලමු ඉන්න කට්ටිය. දැන් මෙතන OH කාණ්ඩය කියලා කියන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. මූ අපි දැන් මොනම් කරන්න යන්නේ නැහැ. එයාට තව කල් තියෙනවා යන්න. එහෙනම් අපිට හම් වෙනවා බ්‍රෝම එක, ක්ලෝරෝ එක, ඊට පස්සේ නයිට්‍රෝ එක. හරි. මේ අකුරු තුන ගත්තාට පස්සේ අපිට මුලින්ම හම් වෙන්නේ බ්‍රෝම කියන එක කියලානේ. B අකුර. හරි. මම ඔයාලට අර කලින් කතා කරපු දේ කියන්න ඕනේ හන්ද මම මෙතන ක්ලෝරින් පරමාණු දෙකක් දානවා. හරි. එතකොට මට කලින් ඉඳලා කියන්න දේ ඔක්කොම ටික වෙනින් කියන්න පුළුවන්. හරි. එතකොට මුලින්ම බ්‍රෝම ටික ලියන්න ඕනේ, ඊට පස්සේ ක්ලෝරෝ ටික ලියන්න ඕනේ, ඊට පස්සේ නයිට්‍රෝ ටික ලියන්න ඕනේ. එතකොට මම ලියනවා බ්‍රෝම එක වැදලා තියෙන දෙවෙනි කාබන් පරමාණු. එතකොට මම ලියනවා 2 බ්‍රෝමෝ. ඊගාවට ක්ලෝරෝලා දෙන්නෙක් ඉන්න පළවෙනි කාබන් පරමාණු. ඒකන්ද මම ලියනවා ඉරි කෑල්ල 1,1 ඩයි ක්ලෝරෝ. ඊගාවට ඉන්න නයිට්‍රෝ තුන්වෙනි කාබන් පරමාණු. ඒකන්ද ඉරි කෑල්ල 3 ඉරි කෑල්ල නයිට්‍රෝ. තව මේ ඉස්සරහට මම දෙනයි ප්‍රධාන කාබන් දාමය ගැන මම මුකුත් කිව්වේ නෑ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ගැන මුකුත් කිව්වේ නෑ. ඒ ටික මෙතනින් ඉස්සරහට. හරි. එතකොට ශාඛා දාම ආදේශ කාණ්ඩ නාමකරණය වෙන කල නාමකරණය ලියන්න කිව්වොත් මෙන්න මේ විදිහට අපිට හම්බ වෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලන්න අපේ හතරවෙනි ස්ටෙප් එක ප්‍රධාන කාබන් දාමය නම් කරන්න ඕනේ. ද්විත්ත බන්ධන ත්‍රිත්ත බන්ධන නම් කරන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නම ලියලා නාමකරණය අවසන් කරන්න ඕනේ. හරි. අපි බලමු අපි අන්තිම පියවර කොහොමද කරන්නේ කියලා. හරි. දැන් ඔයාලා මේ විදිහට ශාඛා දාමය ආදේශ කාණ්ඩ ටිකයි නම් කරනවානේ. නම් කරාට පස්සේ කෙලින්ම හිස්තැනක් තියන්නේ නැතුව ප්‍රධාන කාබන් දාමයේ ඉන්න කාබන් පරමාණු සංඛ්‍යාව අනුව ලැබෙන නාම මූලය ලියන්න ඕනේ. හරි. බලමු අපි එහෙනම් නාම මූල ටික මොනවද කියලා. ප්‍රධාන කාබන් දාමයේ කාබන් පරමාණු එකක් ඉන්නනම් අපි යාට කියනවා මෙත් කියලා. මේ නාම මූලය. හරිද? මම ලියන ටික ගන්න අන්තිමට කියලා දෙනවා. කාබන් පරමාණු දෙකක් ඉන්නවනම් ප්‍රධාන කාබන් දාමයේ අපි යාට නාම මූලයක් දෙනවා එත් කියලා. හරි. කාබන් පරමාණු 3ක් ඉන්නවනම් ප්‍රධාන කාබන් දාමය අපේ නාම මූලයක් දෙනවා ප්‍රොප් කියලා. කාබන් පරමාණු 4ක් ඉන්නවනම් අපේ නාම මූලයක් දෙනවා බියුට්. කාබන් පරමාණු 5ක් ඉන්නවනම් අපේ නාම මූලයක් දෙනවා පෙන්ට්. කාබන් පරමාණු 6ක් ඉන්නවනම් අපේ නාම මූලයක් දෙනවා හෙක්ස්. කාබන් පරමාණු 7ක් ඉන්නවනම් අපේ නාම මූලයක් දෙනවා හෙට්. කාබන් පරමාණු 8ක් ඉන්නවනම් අපේ නාම මූලයක් දෙනවා ඔක්ට්. කාබන් පරමාණු 9ක් ඉන්නවනම් අපි යාට නමක් දෙනවා නාම මූලයක් දෙනවා non කියලා.
ඊට පස්සේ කාබන් පරමාණු 10ක් ඉන්නවා නම් අපි අර නාම මූලයක් දෙනවා ඩෙක් කියලා. හරි. ඔන්න ඔය ටික නාම මූල ටික. හරි. අපි උදාහරණයකින් බලමු දෙන්නේ කොහොමද කියලා. මම ගන්නකො මෙතන චූටි එකේ මල් ගන්නකො. මම ගන්නවා CH2 Cl මෙතන CHOH CH2 CH3 හරි ඔක තමයි කාබනික සංයෝගය. මම මුලින්ම ගන්න ප්‍රධාන කාබන් දාමය වගේ මෙන්න ප්‍රධාන ක්‍රියාකාරී කන්නේ ඒක නම් මේක තමයි ප්‍රධාන කාබන් දාමය. ඊට පස්සේ අපි මෙහෙ ඉඳලා 1 2 3 මෙන්න 1 2 එක තමයි මේ හැදෙන්න තමයි නම් කරන්නේ 1 2 3 4. ඊට පස්සේ අපි ගන්නවනේ ශාඛා දාමය ආදේශ කාරණේ නම් කරන්නේ තියෙන්නේ ක්ලෝර් එකක් විතරයි ආදේශ කාරණේ. මොකද මෙයා තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. හරි එහෙනම් ඔයාලා කියන්නේ ඉන්නේ පළවෙනි කාබන් පරමාණුවේ 1 ක්ලෝරෝ. හරි. දැන් අපි කරන්නේ ඔන්න දැන් ශාඛා දාමය ආදේශ කාණ්ඩ ටිකේ නාම කරන්නේ හරි. ඊට පස්සේ අපි කරන්න ඕනේ කාබන් සංඛ්‍යාවන් ලැබෙන නාම මූලය. දැන් මෙතන ප්‍රධාන කාබන් නාමයේ කාබන් පරමාණු 4යිනේ. ඒක අන්න 4ට අදාළ නාම මූලය බිව්. හිස් තැනක් තියන්නේ නැතුවම මම මෙතනට බිව් කියලා ලියනවා. හරි. එතකොට මේ වෙනකල් නාම කරන්නේ ඔච්චරයි. හරි. එහෙනම් දැන් ඔයාලා ශාඛා දාම ආදේශ කාණ්ඩ නම් කරලා ප්‍රධාන කාබන් නාමයේ තියෙන කාබන් පරමාණු ටික ගැන ලියුවා. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රධාන කාබන් නාමයේ සංතෘප්තද. ඒ කියන්නේ ඒක බන්ධන විතරක් තියෙන්නේ. එහෙම නැත්නම් අසන්තෘප්තද කියලා අපි පෙන්නන්න ඕනේ. ඊට පස්සේ අන්තිමේටම අපිට කරන්න තියෙන්නේ ප්‍රධාන ක්‍රියාකාරී ඛණ්ඩේ නම් විතර නාමකරණය අවසන් කරන එක. හරි අපි ඒ ටිකත් බලමු. හරි. හිතන්නකෝ අපි ඔය කතා කරපු සංයෝගයේ අපි මෙතනින් හරිය කතා කරන සංයෝගයේ සංතෘප්ත ප්‍රධාන කාබන් නාමයක් තියෙන කියලා. ඒ කියන්නේ ප්‍රධාන කාබන් නාමයේ කොහෙවත් ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැහැ. එහෙම වුණොත් අපි කරන්නේ කාබන් සංඛ්‍යාවන ලැබෙන නාම මූලය ලියනවානේ. එහෙම ලියලා හිස් තැනක් තියන්නේ නැතුව සිම්පල් AN කියන ප්‍රත්‍යය දානවා. හරි. එහෙනම් කාබන් නාමයේ සංතෘප්තයි නම් කාබන් සංඛ්‍යාවන ලැබෙන නාම මූලයට පස්සේ AN කියන ප්‍රත්‍යය දානවා. හරි. මේ මම බලමු මෙයාව මේක ගත්තොත් එහෙම ප්‍රධාන කාබන් නාමයේ ඒක බන්ධන විතරයි තියෙන්නේ. ඒ කියන්නේ සංතෘප්ත කාබන් නාමය. ඒක හන්ද මම මේක ලියපු ගමන් මම මේක ඉවරෙච්ච කම හිස් තැනක් තියන්නේ නැතුව AN කියලා ලියුවා. 1 ක්ලෝරෝ බියුටන් දැනට කම ඔච්චරයි. හරි. ඊගොඩ බලමු අපි අසන්තෘප්ත කාබන් දාමයක් නම්. අසන්තෘප්ත කාබන් දාමයක් නම් හිතන්නකො ද්විත්ව බන්ධනයක් ඉන්නේ කියලා. ද්විත්ව බන්ධනයක් හිටියොත් අපි යාට යන්නේ EN කියන ප්‍රත්‍යය. හරි. ත්‍රිත්ව බන්ධනයක් නම් තියෙන්නේ අපි යාට දානවා YN කියන ප්‍රත්‍යය. දැන් ඔයාලා දන්නවා කාබන් දාමයේ මේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන ප්‍රධාන කාබන් දාමයේ ඉන්න තැනත් එක තමයි මම කියන්නේ. ඒකන්ද මෙයාලා ඉන්න තැන අඩුම අංකය දාලා තමයි මම මේක ලියන්නේ. හරි. අපි උදාහරණයක් ගමුකෝ. මම ගන්න CH2 Cl C ද්විත්ව බන්ධන O ඊට පස්සේ CH ද්විත්ව බන්ධන CH2. හරි. බලමු කීටෝන් එකක්ද මේක. එතකොට මේ කාබන් පරමාණු අයිති වෙනවනේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන සියල්ලම අයිති වෙන්නත් ඕනේ. හරි. ඒතකොට ඕකනේ ප්‍රධාන කාබන් නාමය. ඊට පස්සේ මේ කීටෝන් කාණ්ඩයට අඩුම අංකය. මේක 1 2 මේක 1 2 3. ඒක නම් නම් කරන්නේ මේ යන්ත්‍රණේ. 3 4. හරි. ලියමුකෝ. මේ ක්ලෝරෝ එක විතරයි ඉන්නේ. ශාඛා දාමයේ මේ ආදේශ කාණ්ඩයක. එහෙනම් මම ලියනවා 1 ක්ලෝරෝ. හරි. ඊට පස්සේ අපිට තියෙන කාබන් සංඛ්‍යාව වල නාම මූලය. කාබන් පරමාණු 4යිනේ. ඒක හන්දියව බියුට්. හරි. දැන් මේක සංතෘප්ත නැහැ. අසන්තෘප්තයි. ද්විත්ව බන්ධනයක් තියෙනවා. තියෙන්නේ තුන්වෙනි කාබන් පරමාණුයි හතරවෙනි කාබන් පරමාණුයි. 3යි 4යි කියන ඉලක්කම් දෙකෙන් අඩුම ඉලක්කම 3නේ. ඒක නම් මම මෙතනින් ඉරි කැලලක් ගහලා ලියනවා 3. මොකද අකුරක් ඉලක්කමක් අතර හැම වෙලෙම ඉරි කැලලක් තියෙනවා. 3 තියෙනවා EN එකක්. 3 EN කියලා ලියනවා. හරි. හිතන්නකෝ දැන් බැරි ඉලක්කම් මෙතන තිබ්බා කියලා ත්‍රිත්ව බන්ධනය. එතකොට මේ නම ලියනකොට කොහොමද මේ විදිහටම එන්නේ? එතකොට අපි ලියන්නේ 1 ක්ලෝරෝ බියුට් මේ 3යි 4යි අතර තියෙන එකක් අඩුමං කියලා 3 තියෙන ත්‍රිත්ව බන්ධනය. එහෙනම් මොකද දානවා YN කියන ප්‍රත්‍යය. හරි. එතකොට ඔන්න දැන් අපි ප්‍රධාන කාබන් දාමයේ තියෙන කාබන් සංඛ්‍යාවන් ලැබෙන නාම මූලය ලිව්වා. ඊට පස්සේ සංතෘප්තයිද අසන්තෘප්තයිද කියලා ලිව්වා. ඊට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ ප්‍රධාන කාබන් දාමයේ නම ලියන එක. හරි. sorry ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ නම ලියන එක. හරි. අපි ඒකත් බලමුකෝ. ප්‍රධාන කාබන් දාමයක් නම් කරලා ඉවර වුණාට පස්සේ
අන්තිමේටම කරන්න තියෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය ලියන එකනේ. එතකොට අපි කරන්න ඕනේ ඔන්න සම්පූර්ණයෙන්ම නම ලියාගෙන ආවා. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ බැඳලා ඉන්න කාබන් පරමාණුවේ අංගය ලියුවා. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් පිට යාට හම් වෙන නම ලියුවා. හරි. අපි උදාහරණයක් විදිහට ඇල්ඩිහයිඩ් එකක් අපි ගමුකෝ මධ්‍යසාරයක්. මම ගන්නම් මෙතනට CH2Cl එකක්. මෙතන CHOH එකක්. ඊට පස්සේ CH ද්විත්ව බන්ධනයක් C මෙතන මම ගන්නවා CH3 එකක්. මෙතන ගන්නවා CH2CH3 එකක්. හරි. අපි දැන් කරන්න ඕනේ ප්‍රධාන කාබන් නාම හොයාගන්න. එතකොට මෙන්න මෙයන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය. මේක තමයි එතකොට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ කාබන් පරමාණු. ඊට පස්සේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන සියල්ලම ඇතුළත් වෙන්න ඕනේ. එතකොට ඔන්න දෙන්න ඇතුළත් වෙන්නත් ඕනේ. ඔන්න එහෙනම් මේ පැත්තෙන් ඇඳගෙන එනවා. මෙතනින් කාබන් ටික ඉවරයි. මෙතනට ආවට පස්සේ මට යන්න මාර්ග දෙකක් තියෙනවා. මෙහාට එකක් කාබන් එක නෑ, පල්ලෙහාට එකක් කාබන් දෙන්නයි. මොකද අපි ගන්න ඕනේ දිගින් වැඩිම කාබන් තමයි. ඒක නම් මම යනවා පල්ලෙහාට. ඔන්න පල්ලෙහාට ගියා. හරි. දැන් කරන්න තියෙන අංකනේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ අඩුවක්. මෙහෙන් ගියොත් 1 2 මෙහෙන් 1 2 3 4 5 එකක් මම යන්න ඕනේ මේකට. 1 2 3 4 5 6. දැන් කරන්න ඕනේ ශාඛාදාමය ආදේශ කාණ්ඩය නම් ගන්න. මේ මෙතිල් එකක් තියෙනවා, ක්ලෝරෝ එකක් තියෙනවා. මුලින්ම හම්බෙන්නේ අපිට C අකුණනේ. ඒක හන්දම ලියනවා 1 ක්ලෝරෝ. ඊට පස්සේ 4 එක තියෙනවා මෙතිල් එකක්. ඒක හන්ද 4 මෙතිල්. කාබන් පරමාණු සංඛ්‍යාව වලින් ලැබෙන නාම මූලය. කාබන් පරමාණු 6නේ. ඒක හන්ද හෙක්ස්. හරි. ඊට පස්සේ ඒක බන්ධන විතරක් නෙමෙයි ද්විත්ව බන්ධනෙත් තියෙනවා. කියන්නේ අසන්තෘප්තයි. ඒක හන්ද අසන්තෘප්තතාවයේ තියෙන 3යි 4යි අතර අඩුම අංකය 3 තියෙන ද්විත්ව බන්ධනයක්. ඒක හන්ද En. ඊට පස්සේ ඔන්න දැන් තමයි අපිට ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නම ලියන්න තියෙන්නේ. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන දෙවෙනි කාබන් පරමාණුවේ OH එක. OH එක කියන මතසාරයනේ. මතසාරයෙන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් වල තමයි නම් ගන්නේ OL කියලා. එහෙනම් මොකද වෙනවා 2 OL. හරි. එතකොට මේක තමයි මේ කාබනික සංයෝගයේ නම්. ඔන්න ඔය විදිහට තමයි අපි කාබනික සංයෝගය නාමකරණය කරලා අවසන් කරන්නේ. හරි. ඔයාලා මතකද මෙන්න මේ කට්ටිය. අපි ගමුකෝ මම මෙහෙම පොඩි ලියන්න COOH කාණ්ඩය කියන කාබොක්සිලික් අම්ල. ඊට පස්සේ එස්ටර් CO මෙන්න මෙයා. ඊට පස්සේ අපිට හම්බුණා අම්ල හේලයිඩ් COX. ඊට පස්සේ අපිට හම්බුණා ඇමයිඩ් CONH2 හරි එන්න ආකාර දෙයක් හරි. හරි. ඊට පස්සේ ආයෙ අපිට හම්බුණා ඇල්ඩිහයිඩ්. හරි. මෙන්න මෙයාලට මම ඔයාලට කලිනුත් කිව්වා හැම වෙලේම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය අංකණය කරනකොට හම්බෙන්න ඕනේ මෙයාට අංක 1නේ. ඉතින් අපි ඕන එක්කෙනෙක් දන්නවා මෙයාලා ඉන්නේ කාබන් තමයි අග්‍රස්ථයක. හැම වෙලේම හම්බෙන්න ඕනේ අංක 1 කියලා. ඒකනම් මේවා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ වෙලා නම් කරනකොට අපි මෙන්න මෙතන මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ වෙච්ච කාබන් පරමාණු අංකය ලියන්න ඕනේ කියලා කියන්නේ නැහැ. ලියන්න නැතුව ලියුවට අවුලක් නැහැ. හරි. හිතන්න දැන් මෙතන තිබ්බේ මෙතන ගන්න බෑනේ. හිතන්න මෙතන අපි උදාහරණයක් ගමුකෝ. මම කියනවා මෙහෙම එකේ කාබොක්සිලික් අම්ලයම ගමුකෝ COOH මෙතන CH2 මෙතන CH Cl CH3 හරි මේක නම් කරමුකෝ ප්‍රධාන කාබන් නාමය මේක අංකයෙන් කොට මෙයාට එකනේ 2 3 4 ශාඛාදාමය ආදේශ කාණ්ඩය ක්ලෝරෝ එකක් විතරයි තියෙන්නේ ඒක නම් මම කියනවා 3 ක්ලෝරෝ කාබන් පරමාණු ඔක්කොම කියනවා 4 ඒක නම් මම කියනවා බියුට් කියලා ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැහැ ඒක බන්ධන විතරයි ඒක නම් AN කියලා ලියුවා. හරි. ඊට පස්සේ කාබොක්සිලික් අම්ලයන් තියෙන පළවෙනි කාබන් පරමාණුනේ. ඒ කියන්නේ ඔයික් ඇසිඩ් එකක්නේ. ඒතකොට ඔයාලට ඕන නම් මේක ලියන්න පුළුවන් 1 ඔයික් ඇසිඩ් කියලා. හරිද? දැන් මම කියන්නේ ඕනික් කෙනෙක් දන්නා හැම වෙලේම මේ ඔයික් ඇසිඩ් ඒ කියන්නේ කාබොක්සිලික් අම්ල කාණ්ඩේ පළවෙනි කාබන් පරමාණුනේ. ඒකෙන් ඔයාලට මේක මෙහෙම ලියන්නත් පුළුවන්. 3 ක්ලෝරෝ බියුට් අන් ඔයික් ඇසිඩ් කියලා. හරි මේ ක්‍රම දෙකම හරි සාමාන්‍ය ගුවක් වලට වගේ මෙන්න මේ දෙවෙනි ක්‍රමයේ අංක එක දාන්නේ නැතුව තමයි කරන්න යන්නේ. හරි ඔය ටික තමයි කාබනික සංයෝග IUPAC නාමකරණය කියලා මූලික වශයෙන් කතා කරන්න කියන දේවල් ටික. හරි. අපි පොඩි ෆෝමියුලා එකක් හදාගමුකෝ මේ කාබනික සංයෝග නාමකරණය කරන්න ලේසි වෙන්නේ. හරි. කාබනික සංයෝගයන් නාමකරණය කරන නමේ තියෙන පීරියඩ් තමයි මම මේ කියන්නේ. හරි. මුලින්ම අපි නම් කරන්නේ ශාඛාදාමයි ආදේශ කාණ්ඩයි.
ඊට පස්සේ අපි ලියනවා කාබන් පරමාණු සංඛ්‍යාව අනුව ලැබෙන නාම මූලය. ඊට පස්සේ අපි ලියනවා සංතෘප්තයි නම් AN, අසන්තෘප්තයි නම් ද්විත්ව බන්ධනය නම් EN, ත්‍රිත්ව බන්ධනය නම් YN. අපි AN දානවා නැත්නම් EN දානවා නැත්නම් YN දානවා. හරි. ඊට පස්සේ අපි කරන්නේ ප්‍රධාන ක්‍රියාකාරීකාංගයේ නම. හරි. ඔන්න ඕක තමයි කාබනික සංයෝගයක IUPAC නමේ ඉන්නෝනේ පිළිවෙල. හරිද? ඔයාලට මම කියලා දීපු විදිහට මුලින්ම මේ කැලි හතරට කඩාගෙන අර මම වලට පොයින්ට් විදිහට කියලා දුන්නානේ මෙන්න මේ පිළිවෙලට යන මේ පිළිවෙලට යන කියලා. අර උඩ පොයින්ට් එක නැත්නම් තමයි යට එකට යන්නේ. ආන් මේ විදිහට ගිහලා මේ විදිහට කරගත්තොත් ඔයාලට කාබනික සංයෝගය නාමකරණය කරගන්න එක අමාරු නෑ. හරිද? ඉතින් දැන් අපිට කාබනික සංයෝග ගොඩක් හම්බ වෙනන්නේ අම්ල හේලයිඩ්, එස්ටර්, මධ්‍යසාර, ඊට පස්සේ ඇල්ඩිහයිඩ්, කීටෝන, ඊට පස්සේ එස්ටර්, ඊතර, ඊට පස්සේ ආයෙ හම්බ වෙන ඇල්කීන, ඇල්කයින් ඔය එක එක කට්ටිය හම්බ වෙනවනේ. අපි පොඩ්ඩක් ඊගාව වීඩියෝකින් බලමු එක එක කාබනික සංයෝග වර්ග. ඒ කියන්නේ ඇල්කොහොල් යන කොහොමද නම් කරන්නේ? ඇල්ඩිහයිඩ් යන කොහොමද නම් කරන්නේ? කීටෝන යන කොහොමද නම් කරන්නේ? ඒවල මොනවා හරි පොඩි විශේෂ දේවල් තියෙනවා නම් අපි ඒ ටික නම් කරන්නේ කොහොමද කියලා මම ඊගාව වීඩියෝවේ පොඩි වීඩියෝ එකකින් කියලා දෙන්නම්. හරි. ඊට පස්සේ අපි මේකේ තියෙන අනිත් පාඩම් ටිකට යන්නේ. කියන්නේ එක එක කට්ටියගේ ප්‍රතික්‍රියා ඊට පස්සේ අන්තරණ ටික ඒ දේවල් ටික කතා කරන්න යනවා. මෙතනින් නාමකරණ වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. හරි. එතකොට ඔයාලට මේකේ මොනවා හරි තේරිච්ච නැති මොනවා හරි දෙයක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. මම ඔයාලට උත්තර දෙන්න පුළුවන් විදිහට දාන්න. ඊට පස්සේ මගේ WhatsApp නම්බර් එක මම දාන්න. ඒකට මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. ඊගාවට මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ බායවලට බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරන්න. මෙතනින් හරිය මේ වගේ කාබනික රසායන ගැන සම්පූර්ණයෙන්ම කාබනික රසායන කවර වෙන විදිහට වීඩියෝ මාලාවක් අරන් ඉන්න යන්නේ. ඒක තමයි channel එක subscribe කරලා තියාගන්න. හරි. බොහොම ස්තුතියි.